ආරම්භ කරමු. සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අද දවසේදී 16 වන අභිධර්ම සාකච්ඡාව තමයි තියෙන්නේ. ඉතින් අද දවසේදී අපිට නියමිත කොටස අපි සාකච්ඡා කරන්න කලින් දැන් මේ අභිධර්මයේ ගත්තාම මම කියලා තියෙනවා තනිකරම විපස්සනා භාවනාව. ඒ විපස්සනා භාවනාවක් කියලා කියනකොට අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අපි කවුද කියලා හොයන්න කියලා. මේ මම කියලා තියෙන්නේ මොකද්ද කියලා හොයන්න කියලා. ඉතින් මේ හොයන්න කියලා කියනකොට මේ පංචස්කන්ධයක් නේ තියෙන්නේ. ඒ පංචස්කන්ධය තුල පිහිටලා තියෙන්නේ මොනවද? ඒ තමයි නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්ම බෙදලා බැලුවහම පහකට බෙදෙනවා ස්කන්ධ වශයෙන්. ස්කන්ධ කියලා කියන්නේ ගොඩක්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා මේවා ස්කන්ධ විදියට බෙදලා දක්වනවා. ඉතින් මේ ස්කන්ධ තමයි දැන් මේ අපි මේ හොයාගෙන යන්නේ. ඉතින් අපි චිත්තය ගැන කතා කරලා තියෙනවා, චෛසික ගැන කතා කරලා තියෙනවා. ඒවා තවදුරටත් ගැඹුරෙන් අපි කියවනේ අර විපස්සනාව කියලා කියන්නේ, විදර්ශනාව කියලා කියන්නේ මේවා බෙද බලන්න ඕන. නොඑක ආකාරයෙන් බෙදලා බලන්න ඕන. එහෙන් බලනකොට තමයි මේවල යථා ස්වභාවය නිසියාකාරව අපිට දකින්න ලැබෙන්නේ. ඒක දකින්න පින්වතුනි අපේ මුලාවන්, වැරදි වැටහීම්, මම කියලා ගන්න දේවල්, නিত্য ස්වභාවයන්, ඇලීම් ගැටීම් මේව නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරා මේක හොඳට බැහැලා බලන්න. මෙතන තියෙන්නේ මොනවද කියලා බෙදලා බලන්න. ඉතින් මේ අභිධර්මයෙන් කරන්නේ ඒක බෙදලා බලන එක තමයි. ඉතින් ඒක විවිධාකාරයෙන් බෙද බලනවා. දැන් වාහනයක් අපි එකපාරම දකිනකොට අපිට ආසයි හිතෙනවනේ. හැබැයි අපි ඕකේ කෑලි බෙදලා බැලුවොත් එහෙම සීට් ටික ගලවලා දැම්මොත් එහෙම මේකේ බැටරි ආදී ගලවලා දැම්මොත්, වයර් ටික ගලවලා දැම්මොත්, රෝද ටික ගලවලා දැම්මොත්, ටයර් ටික ගලවලා දැම්මොත්, ඕකේ තියෙන විවිධ යකඩ ගොඩවල් ටික ගලවලා දැම්මොත්, බොඩි එක ගලවලා දැම්මොත්, පින්වතුනි එතන කාර් එකක් කියලා අපි ඉස්සර ඇලුන, ගැටුන, මුලා වුණ දේවල් ඒ ස්වභාවයන් ඔක්කොම මුලාවන් නැති වෙලා යනවා. මේක බෙදලා ගත්තාම. ඉතින් මේවා කෑලි වෙන් කළා ඒකේ සත්‍යතාවය දැකලා ආයිත් කාර් එකක් හැදුවට කමන්නේ. හැබැයි ආයිත් රැවටෙන්නේ නැහැ. මෙතන කාර් එකක් කියලා දෙයක් තියෙනවා කියලා. ඒ වගේ තමයි මේ අපේ ශරීරයේ හිත මේ මම කියලා අරන් තියෙන ධර්මතාවයන් බෙදලා බලන්න ඕන හොඳට. බෙදලා බලනකොට මේකේ යථා ස්වභාවය තේරෙන්න පින්වතුනි අර මමත්වයන් අයින් වෙලා ගිහිල්ලා අපේ ওই ඇලීම් ගැටීම් මුලාවන් අසහන පීඩා මේව නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. මම කියලා දෙයක් තියෙනවා නම් තමයි දුක් කරදර මිනිස්සෙට තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් දකින්න නැත්නම් ඒක ඒ මුලාවන් දුරු වුණාම පස්සේ පින්වතුනි බොහොම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ අභිධර්මයේ කියන්නේ එහෙම දෙයක්. අපි මේ ඉගෙන ගන්නෙ අපේ ජීවිතයට සැනසීම ඇති කරගන්න. ඉතින් ඒක නිසා මේ භාවනාවක් කරනවා කියන අරමුණෙන් තමයි අපි
අභිධර්මයේ මේ හැදෑරීම සිදු කර ගන්නට ඕන. ඒක ඊටාම වැදගත් දෙයක්. ඉතින් ඒක නිසා අපි මේ කරන සෑම අධ්‍යයනයක්ම අපි සෑම දිනාටම නිවන් පිණසම හේතු වේවා කියලා හිතාගෙන අපි මේ අධ්‍යයනය සිදු කරගෙන යම්. ඉතින් මේ අභිධර්මයේ කොටස් වශයෙන් ගත්තාම මේ උගන්වනකොට මේ කොටස් 9ක් තියෙනවා. චිත්ත කාණ්ඩේ, චෛසික කාණ්ඩේ, ඔහොම කියලා සංග්‍රහ කාණ්ඩේ, ඔහොම සකස් කරගෙන මේ කතා කරගෙන ගිහිලා දැන් අද තියෙන මේ 3 වෙනි පාදේ කියලා කියන්නේ ප්‍රකීර්ණක කාණ්ඩේ. එක එක සිත් වලින්, චෛසික වලින් කරන ඒවා බෙදලා දක්වලා තියෙන ආකාරයන් තමයි එක එක කෘත්‍ය වශයෙන්, වේදනා වශයෙන් ඒ වගේ බෙදලා දක්වන ස්වභාවයක් තමයි අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ. හැබැයි මේක කතා කරන්න නම් අපි අර ඉස්සෙල්ලා කරපු පාඩම් ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. සිත් ටික පිළිබඳව හොඳ අවබෝධයක්, චෛසික පිළිබඳව හොඳ අවබෝධයක්, අඩුම ගානේ ඒවා ඒ සිත් ටික මොන ස්වභාවයෙන් තියෙනවද කියන එකවත් අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඇත්තට මේ චිත්තචෛසිකයන් කටපාඩම් තියෙන්න ඕන ටිකක්. එහෙම තියෙනවා නම් මේ පාඩම් කරගෙන යන්න හරිම පහසු වෙනවා. ඉතින් මම හිතුවා ඉතින් අපි අද දවසේදී පොඩ්ඩක් ඒ ඉස්සල්ලා කරපු චිත්තචෛසික ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරගෙන ගියොත් හොඳයි කියලා. ඒකට මම නිකන් ওই ප්‍රසන්ටේෂන් වගේ හැදුවා දෙකක්. අපි ඒකෙන් සාකච්ඡා කරගෙන යමු. මාළි මහත්මිය පේනවද මේක? පේනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම මේකක් හැදුවා මේ චෛසික සිත් කියන එකටයි චෛසික කියන එකටයි වෙන වෙනම එකෙන් අපිට නැවත නැවත මේක පොඩ්ඩක් සාකච්ඡා කරගන්න පහසුයි. නැත්තම් අපි දුන්න පත්‍රිකා අරගෙන කරන්න ගියම ටිකක් අමාරු නිසා ඉතින් කාට හරි මේවා කියන්න පුළුවන්ද? මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද කාට? පුළුවන් ස්වාමීන් වහන්සේ උත්සාහ කළා බලන්න. එතකොට දැන් සිත් ගත්තාම මෙතනක් තියෙනවා. මේ ටික අපි කියාගෙන යන්න පුළුවන්ද මහත්මිය? කියන්න ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ඉස්සල්ලාම තියෙන්නේ මේ අපේ ලෝකයක් වශයෙන්, විශ්වයේ වශයෙන් ඇති වෙන්න පුළුවන් සිත් විඥානෙ. ඒ ටික කියාගෙන යම් මහත්මිය පේනවනේ. ඒකෙන් ස්වාමීන් වහන්සේ කාමාවචර සිත් 54 එහෙම නේද? එහෙම කියාගෙන යන්න. ඊට පස්සේ මම එකින් එකට පෙන්නන්නම්. ඒව ටිකක් මහත්මිය කියන්න පාඩම් තියෙනවා නම් එහෙම කියන්න. දැන් කාමාවචර සිත් 57 සිත් 89 කියන්නේ කෙටි ක්‍රමයට, විස්තර ක්‍රමයට, ධානය ක්‍රමයට තමයි 121ක් තියෙන්නේ. එයින් කාමාවචර සිත් 54 එන්නේ අකුසල සිත් 12යි. ඔව් ඒ ටික අපි පස්සේ කියමු. මෙතන තියෙන ටික අපි දැනට සාකච්ඡා කරමු. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි, ධානය වශයෙන් ගත්තොත් ලෝකෝත්තර සිත් 40යි. ඔව් 40ක් වෙනවා. ධානය පහත් එක්ක සාකච්ඡා කරොත්. එතකොට අපිට ඇති වෙන්න පුළුවන් සිත් ඔක්කොම 89ක් හරි 121ක් හරි වෙනවා. එතකොට කාම ලෝකයේ ඇසුරු කරගෙන අපි කියවනේ කාම ලෝකය කියන්නේ මොකද්ද? කාම ලෝක කියන්නේ මේ කාම භූමියේ වැඩිපුර කාම 31 තලයක් තියෙනවනේ. ඒකෙන් කාම ලෝකෙට අයිති වෙන්නේ මොන ලෝක ටිකද? මනුස්ස ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්, අපාය 4ක්, නරක ආදියත්. ඔව් ඒක තමයි. අපාය මේ 4 අපායයි. ඒ කියන්නේ නිරය, പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ ඇසුර. එතන 4යි. මනුස්ස ලෝකයයි 5යි, දිව්‍ය ලෝක 6යි, 11යි. එතකොට මෙන්න මේවට තමයි කාම ලෝක කියලා කියන්නේ. කාම කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන කාමයන් 6ම පිහිටලා තියෙන නිසා. මේ 6ම මේ සුගතිය දුගතිය කියන මේ තල 11 තුල පිහිටලා තියෙනවා. එතකොට මේ කාම ලෝකයේ අසුරු කරගෙන ඇති වෙන සිත් 54ක් තියෙනවා. රූපාවචර ලෝකයේ ධාන උපදවලා යන රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. මේකේ සිත් 15යි. අරූප ලෝක ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේය සංඥා, නාසඤ්ඤායතනෙ. මේ ලෝක 4ක් තියෙනවා. ඒකේ කුසල විපාක ක්‍රියා කියලා
අරූපාවචර සිත් 12ක් ඇති වෙනවා. ඊළඟ ලෝකෝත්තර සිත් කියලා කියන්නේ මාර්ගඵල වශයෙන් ඇති වෙන සිත්. මේක 8යි. සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියලා මේ මාර්ගසිත ඵලසිත වශයෙන් ගත්තොත් ධාන පහක් එක වැඩි කරලා ගත්තාම මේක 40ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද අපි කාමාවචර සිත් බෙදන්නේ? කියන්න මහත්. අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, කාමාවචර සහේතුක සෝබන සිත් 24යි. 24ක් තියෙනවා. අකුසල් සිත් 12ක් තියෙනවා, අහේතුක සිත් 18ක් තියෙනවා, කාමාවචර සහේතුක සෝබන සිත් 24ක් තියෙනවා. ওই විදිහට තමයි කාමාවචර සිත් 54 බෙදෙන්නේ. අකුසල් වශයෙන් 12යි, සහේතුක සිත් 18යි, කාමාවචර සහේතුක සෝබන සිත් තියෙනවා 24ක්. එතකොට අකුසල් සිත් 12 කියන්නේ මොනවද? ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි. ඔව්. ලෝභ සිත් 8ක් තියෙනවා, දෝෂ සිත් 2ක් තියෙනවා, මෝහ සිත් 2යි. ඒවා තමයි අකුසල් සිත්. අපිට ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් අකුසල් සිත් 12යි ඈ. බලන්නකෝ අකුසල් සිත් 12යි, ඉතුරු ඒවා ඔක්කොම කුසල් සිත්. කුසල් සිත් ගොඩක් තියෙනවා. ඒත් බලන්නකෝ අපි ඇති කරගන්නේ සිත් වැඩිපුරම අකුසල් තමයි. අකුසල් සිත් 12යි තියෙන්නේ. දැන් 89න් 12ක් අඩු කරාම කීයද? 67ක් එනවනේ. එතකොට ඒ ටිකත් මේ අකුසල් සිත් 12යි ඇති වෙන්නේ, අනිත් ඒවා ඔක්කොම කුසල් සිත්. ඒ වුණාට අපි වැඩිපුරම හදාගන්නේ මෙච්චර ගොඩක් තියාගෙන මේ 12න් තමයි. එතකොට තේරෙනවනේ අපි තියෙන මට්ටම. එතකොට ලෝභ සිත් 8 කියලා කියන්නේ මොකද්ද? සෝමනස්ස සහගත ditthi සංප්‍රයුක්ත අසංස්කාරික සිත තියෙනවා. සෝමනස්ස සහගත ditthi විප්‍රයුක්ත සංප්‍රයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත ditthi සංප්‍රයුක්ත ditthi විප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ditthi විප්‍රයුක්ත සසංකාරික සිත. එතන උපේක්ෂා සහගත ditthi සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ditthi සංප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත ditthi විප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ditthi සංප්‍රයුක්ත සසංකාරික සිත. ඒ විදිහ තමයි යෙදෙන්නේ. ඒ ditthi විප්‍රයුක්ත වෙන්න ඕන අන්තිම එක. එතකොට දැන් අකුසල් සිත් ගත්තාම ලෝභ සිත් 8ක් කිව්වනේ. ලෝභ සිත් එනවනම් එක්කෝ ලෝභයක් එනවනම් අනිවාර්යයෙන්ම සෝමනස් සහගත වේදනාවක් වෙන්න ඕන, නැත්නම් උපේක්ෂා සහගත වේදනාවක් එන්න ඕන. එතකොට ඊට පස්සේ ditthi සම්පයුක්ත වෙන්නත් පුළුවන්, ditthi විප්‍රයුක්ත වෙන්නත් පුළුවන්. ditthi සම්පයුක්ත කියන්නේ ලෝභයයි දෘෂ්ටියයි. ditthi විප්‍රයුක්ත කියලා කියන්නේ ලෝභයයි මාන්නයයි. ඊළඟට අසංකාරික සසංකාරික. අසංකාරික කියලා කියනකොට ඒක ඉබේම ඇති වෙන ලෝභ සිතක්. සසංකාර කියනකොට එතන වෙනස වෙන්නේ මොනවද චෛසික? සසංකාරික කියනකොට එතන තීන මිද්දය යෙදෙන්නේ නැහැ. එතන තමයි වෙනස. තීන මිද්ද කියන දෙක යෙදෙන්න ඕන. ඉතින් ඔච්චරයි ලෝභ සිත් 8 තේරුම් ගන්න තියෙන්නේ. එතකොට පළවෙනි ලෝභ සෝමනස් සහගත සිත් 4ක් තියෙනවා, උපේක්ෂා සහගත සිත් 4ක් තියෙනවා. ඒක ditthi සම්පයුක්ත සිත් 4යි, ditthi විප්‍රයුක්ත සිත් 4යි. අසංකාරික සිත් 4යි, සසංකාරික සිත් 4යි. ඉතින් ඔක අපිට හොඳට ඔළුවට ගන්න පුළුවන්. සෝමනස් සහගත ditthi සම්පයුක්ත අසංකාරික සිත, සෝමනස් සහගත ditthi සම්පයුක්ත සසංකාරික සිත, සෝමනස් සහගත ditthi විප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස් සහගත ditthi විප්‍රයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත ditthi සම්පයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ditthi සම්පයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත ditthi විප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ditthi විප්‍රයුක්ත සසංකාරික සිත. ඉතින් ওই ටික අපිට ටිකක් පාඩම් තියෙනවා නම්, අර්ථය තේරෙනවා නම් ගොඩක් පහසුයි. ඊට පස්සේ ලෝභ සිත් 2යි. දෝෂ සිත් 2යි. ඒක දෝමනස්ස සහගතයි. දෝමනස්ස සහගත පටික සංප්‍රයුක්ත අසංකාරික සිත, දෝමනස්ස සහගත පටික සංප්‍රයුක්ත සසංකාරික සිත. ඔව්. දැන් දෝමනස් සහගතයි කියලා කියනකොට අනිවාර්යෙන්ම අරුමුණත් එක ගැටෙන නිසා සෝමනස්ස වේදනාවක් ඇති වෙන්නත් බෑ, උපේක්ෂා වේදනාවක් ඇති වෙන්නෙත් නෑ.
ඇති වෙන්නේ දෝමනස්ස සහගත වේදනාවක් පටිඝ සම්පයුත්තයි අරමුණත් එක්ක ගැටෙනවා අසංකාරිකයි සසංකාරිකයි මෙතනත් අර තීන මිද්දේ දෙන නිසා තමයි සසංකාරික වෙන්නේ නැත්තම් අසංකාරිකයි එතකොට තේරෙනවනේ දෝමනස් සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත දෝමනස් සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත ඊට පස්සේ මෝහ සිත් දෙක මෝහ සිත් දෙක උපේක්ෂා සහගතයි උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතත් උපේක්ෂා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත එතකොට මේ ටිකක් දුබල සිතක් මොකද්ද ඒකේ උද්දච්ච සංප්‍රයුක්ත සිත උඟක්ම දුබල මේ ඒක ප්‍රතිසන්දියක් ඇති කරන්නේ ප්‍රතිසන්දියක් ඇති කරන්න බෑ මේ මෝහසිත අනිත් එක තමයි දැන් ගැටලුවක් එන්න පුළුවන් දැන් අනිත් ඒවල අසංකාර සසංකාර කියලා කතා කරානේ දැන් මේක අසංකාරිකද සසංකාරිකද අසංකාරික අසංකාරිකයි මේක ඉතින් කතා කරන්න දෙයක් නැහැ විචිකිච්ඡාව කියන එකත් උද්දච්චය කියන එකත් මේ හදන්න පුළුවන් එකක් නෙමෙයි ඒක අපේ ඉබේම තියෙන එකක් ඉබේම එන එකක් විචිකිච්ඡාව කියන එක ඉබේම එකක් අපිට විචිකිච්ඡාව හදන්න බෑ කාටවත් විචිකිච්ඡාව කියන එක අපේ ළඟම තියෙන එකක් උද්දච්චය කියන එකත් ඉස විසිරීම කියන එක අපේ ළඟම තියෙන එකක් ඒක වෙන කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි ඉතින් එතකොට ඒකේ වේදනාව අනිවාර්යයෙන්ම උපේක්ෂා සහගතයි මෝහසිතක් නිසා විචිකිච්ඡා සංපයුත්ත සිත උපේක්ෂා සහගත උද්දච්ච සංපයුත්ත සිත ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ උපේක්ෂා සහගත උද්දච්ච සංපයුත්ත සිත කියන එක ප්‍රතිසන්දියක් ඇති කරන්න තරම් නරක අකුසලයක් නෙමෙයි. දැන් විචිකිච්ඡාව කියන එක සෝවාන් වෙනකොට නැති වෙලා යනවා. මේ උද්දච්චය කියන එක රහත් වෙනකොට තමයි නැති වෙලා යන්නේ. මේ මෝහසිත නැති වෙලා යන්නේ සම්පූර්ණයෙන්. ඊට පස්සේ මොනවද තියෙන්නේ? අහේතුක සිත් 18. අකුසල විපාක අහේතුක සිත් 7යි අහේතුක කුසල විපාක සිත් 7යි අහේතුක ක්‍රියා සිත් 3යි 3යි. එයි මේවට අහේතුක කිව්වේ මහත්මිය? ඒක රාග ద్వේෂ මෝහ කියන හේතු යෙදෙන්නේ නැහැ. ඔව් රාග ద్వේෂ මේකේ ලෝභ ద్వේෂ මෝහ අලෝභ ద్వේෂ මෝහ කියන කිසිම හේතුවක් මේකට මූලික වුණේ නැහැ. ඒ කියන්නේ ඒ හේතු හයෙන් එකක් යෙදුන්නේ නැහැ. වෙන හේතු තියෙනවා සිතක් ඇති වෙන්න හේතු තියෙනවා. හැබැයි ලෝභේවත් ද්වේෂේවත් මෝහේවත් අලෝභේවත් අද්වේෂේවත් අමෝහේවත් කියන හේතු හයෙන් එකක්වත් යෙදුන්නේ නැති නිසායි මේක හේතුක. නැතුව මේකට හේතු නැතුව නෙමෙයි. එතකොට මේකේ අකුසල විපාක හේතුක කියලා 7යි කුසල විපාක හේතුක සිත් 8යි අහේතුක ක්‍රියා සිත් කියලා 3ක් යෙදিলা තියෙනවා. එතකොට අකුසල විපාක හේතුක සිත් 7 මොනවාද? ඒක උපේක්ෂා සහගත චක්කු විඥාන සිත, උපේක්ෂා සහගත සෝත විඥාන සිත, උපේක්ෂා සහගත ජීවහා විඥාන සිත, උපේක්ෂා සහගත ඥාන ගාන විඥාන සිත, දුක්ඛ සහගත කාය විඥාන සිත, උපේක්ෂා සහගත සම්පටිජ්ජන සිත, උපේක්ෂා සහගත සම්තිර්ණ සිත. ඔව්. එතකොට මේකෙදී අකුසල විපාක හේතුක සිත් ගත්තාම මේක උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන් දුක්ඛ සහගත වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඇහැට අනිවාර්යෙන් අපිට රූපයක් හොඳ හරි නරක හරි දකින්න හම්බෙන්නේ කර්ම මොකක් හරි විපාකයන් නිසාම තමයි. මෙතන විපාක සිතක් හැදුනාම තමයි. දැන් මේ ඇහැට රූපයක් පේන්නේ මෙන්න මේ හිත් නිසා. කුසල අහේතුක නිසා හරි අකුසල හේතුක නිසා හරි. හොඳ රූපයක් පේන්නෙම කුසල අහේතුක සිතක් නිසා. නරක රූපයක් පේන්නෙම අකුසල හේතුක සිතක් නිසා. එතකොට මෙතන උපේක්ෂා සහගත චක්කු විඥානි, උපේක්ෂා සහගත සෝත චක්කු විඥානි කියන්නේ ඇස අරමුණු කරගෙන රූපයක් ආපුවහම නරක දුක් සහගත ඒ කියන්නේ නරක දෙයක් අපිට දකින්න ලැබෙන්නෙම මේ උපේක්ෂා සහගත චක්කු විඥානි අකුසල විපාක හේතුක සිත නිසාමයි. ඒක වෙන කාගේවත් වැරද්දක් නෙමෙයි අපේ වැරද්දකුත් නෙමෙයි. පෙර කරපු කර්මවල විපාක විදියට තමයි අපිට නරක රූපයක් පේන්නේ. එතකොට ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි. ඒ නරක කර්ම විපාක සිතම් මෙතන ක්‍රියාත්මක වෙනවා. නරක කර්ම විපාක සිතත් ක්‍රියාත්මක වෙනකොට නරක දේවල් අහන්න ලැබෙනවා. නරක මේ අකුසල් විපාක සිතක් ක්‍රියාත්මක වෙනකොට නරක සුවඳ දැනගන්න වෙනවා. අකුසල් විපාක ක්‍රියාත්මක වෙනකොට තිත්තාදී රස විඳින්න වෙනවා දිවේ.
ඔන්නෝක තේරුම් ගන්න ඕනේ. එතකොට මේකේ උපේක්ෂා සාගත චක්කු විඤ්ඤාණ, උපේක්ෂා සාගත සෝත විඤ්ඤාණ, උපේක්ෂා සාගත ගාන විඤ්ඤාණ, උපේක්ෂා සාගත જીවහා විඤ්ඤාණ, දුක්ඛ සාගත කාය විඤ්ඤාණ. දැන් මෙතන උපේක්ෂා සාගත කරගන්න බෑනේ කාය විඤ්ඤාණය කියන එක. ඒක අනිවාර්යයෙන්ම දුක්ඛ සාගතමයි. ඒක දුක්ඛ සාගතයි. ඒක නිසා අපි ඒකතෙන්දී කාය විඤ්ඤාණය අපි ගන්නකොට දුක්ඛ සාගත කාය විඤ්ඤාණය කියලා එතන වෙනස් වෙනවා. මොකද අකුසලයක් නිසා ඇති වෙන දෙයක් නේ ස්පර්ශය. ඒක නිසා ඒක දුක්ඛ සහගත වේදනාවක් විදිහටයි දෙන්නේ. ඊළඟට සම්පටිච්ඡනය කියන්නේ අරමුණක් ආවහම මේක පිළිගන්න හිතක් තියෙනවා අපේ මේ චිත්ත වීතිය තුළ. ඊළඟට උපේක්ෂා සහගත සම්පටිච්ඡන, උපේක්ෂා සහගත සම්තීර්ණ කියන්නේ ආපු අරමුණ තීරණය කරන සිතක් තියෙනවා. ඒක. ඊළඟට කුසල විපාක අහේතුක සිත් 8යි. ඒක උපේක්ෂා සාගත චක්කු විඥාන සිත, උපේක්ෂා සාගත සෝත විඥාන සිත, උපේක්ෂා සාගත ඝාන විඥාන සිත, උපේක්ෂා සාගත જીවහා විඥාන සිත, සුඛ සාගත කාය විඥාන සිත, උපේක්ෂා සාගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සාගත සම්තිර්ණ සිත හා සෝමනස්ස සාගත සම්තිර්ණ සිත. ඔව් මෙතන පොඩ්ඩක් වැරදිලා සම්පටිච්ඡන කියලා වැදලා තියෙන. ඇත්තට මෙතන එන්න ඕන සම්තිර්ණය කියලා තමයි. සෝමනස් සහගත සම්තිර්ණයයි උපේක්ෂා සහගත සම්තිර්ණයයි. මේ දෙකෙන්ම ප්‍රතිසන්දි ඇති කරනවා. දැන් අපි ඔය පටන් ගන්න පාඩමේදී ප්‍රතිසන්දි ඇති කරන්නේ මොන සිත් වලින්ද කියලා කියනකොට මේ සිත් දෙකෙන් සුග්ගතිය උපදින්න ප්‍රතිසන්දි ඇති කරන්න උපකාර වෙනවා. එතකොට මේ කුසල විපාක හේතුක සිත් 8යි. ඒ තමයි උපේක්ෂා සහගත චක්කු විඥාන, උපේක්ෂා සහගත සෝත විඥාන, උපේක්ෂා සහගත ගාන විඥාන, උපේක්ෂා සහගත જીවහා විඥාන, සුඛ සහගත කාය විඥාන. මේක සුඛ සහගතයි. මොකද කුසල විපාකයක කුසලයක විපාකයක් විදියට ලැබෙන නිසා සුඛ සහගතයි. උපේක්ෂා සහගත සම්පටිච්ඡන සම්තිර්ණ දෙකයි. මෙතන සම්පටිච්ඡන කියලා තිබ්බට මෙතන ඉන්න ඕන සම්තිර්ණ. සෝමනස් සහගත සම්තිර්ණ, උපේක්ෂා සහගත සම්තිර්ණ. ඊළඟ හේතුක ක්‍රියාසිත 3යි. උපේක්ෂා සාගත පංචද්වාර වජ්ජන සිත, උපේක්ෂා සාගත මනෝද්වාරත් වජ්ජන සිත, උපේක්ෂා සාගත හසිතුප්පාදේ. හසිතුප්පාදේ සෝමනස්ස සාගත. සෝමනස්ස සාගත හසිතුප්පාදේ. හසිතුප්පාදේ. ඉතින් මේක අහේතුක ක්‍රියාසිත කියලා කියන්නේ අපි දන්නවා ක්‍රියාසිතක් කියලා කියන්නේ රහතන් වහන්සේලාට ඇති වෙන සිත්. රහතන් වහන්සේලාට ඇති වෙන. දැන් රහතන් වහන්සේලාත් දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, ඒව කරනවා. හැබැයි ඒ වලින් විපාකයක් හදන්න බැරි නිසා අපි ඒ සිතට කියනවා කුසල්සිත කියන්නේ. ඒක ක්‍රියාමාත්‍යක් විතර නිසා ක්‍රියාසිත කියලා කියනවා. එතකොට ඒක උපේක්ෂා සාගත මේ පංචද්වාරා වර්ජන. දැන් මේක ක්‍රියාසිත කිව්වට මෙතන මේ රහතන් වහන්සේලාටම ඇති වෙන එකක් නෙමෙයි. මේ පංචද්වාරා වර්ජන සිත කියන එක සාමාන්‍ය අපටත් ඇති වෙනවා. මේකේ විපාකයක් නැති නිසා මෙතන මේ ක්‍රියාසිතක් විදිහට ගන්නෙ. නැත්තම් අර කාමාවචර කුසල් විදිහට ගන්නකොට ඒ කියන්නේ කාමාවචර සෝබන සිත් විදිහට ගන්නකොට ක්‍රියාසිත කියලා කියනකොට රූපාවචර අරූපාවචර කියලා කතා කරනකොට එතන කියන්නේ රහතන් වහන්සේලාට. මේකෙදි මේ පංචද්වාරා වර්ජන සිතත් ක්‍රියාසිතක් විදිහට ගන්නෙ. මොකද ඒක මතු විපාකයක් හදන්නේ නැහැ. එතකොට මේ ඇස කන නාසය දිව ශරීරයට මොකක් හරි රූපාදී ආරම්භන එනකොට ඒ ආරම්භණයන් කොතනින්ද ආවේ මොකෙන්ද ආවේ කියලා මෙනෙහි කරන එක තමයි පංචද්වාරා වර්ජන සිත කියන්නේ. මේ ඇසට ආදී රූප ආරම්භන එනකොට අර මනස මේ අර භවාංගී හෙලවෙනවා කියලා කියනවා. හෙලුණාට පස්සේ මනස විමර්ශනය කරන මොන ద్వාරෙන්ද අරමුණක් ආවේ කියලා. ඒක තමයි පංචද්වාරා වර්ජනීය කියන්නේ. ඊළඟට උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ජනීය කියන්නේ මනසේ අරමුණක් ආවර්ජනය කරන සිත. ඊළඟට සෝමනස් සහගත අසිතුප්පාදේ කියන්නේ අනිවාර්යයෙන්ම රහතන් වහන්සේලාට ඒ වගේම බුදුරජාණන් වහන්සේලාට සිනහව පහළ වෙනවා. ඒ සතුටු වෙන්න ඕන තැනදී. ඉතින් මෙතනදී කරන්නේ මේ හයියෙන් කෑග ගහ hina වෙනව නෙමෙයි. දත් ටික පෙන්නලා කරන පොඩි හිනාවක්. ඒකයි හසිතුප්පාදේ කියලා කියන්නේ. හසිත උත්පාදේ. හසිත කියලා කියන්නේ හිනාව, උප්පාද කියලා කියන්නේ ඉපදවීම. ඊට පස්සේ තියෙනවා කාමාවචර සෝබන සිත් 8යි. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත, සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත
අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික. ඉතින් මේකේ කාමාවචර සෝබන සිත් කියන්නේ කුසල් සිත් ඇති වෙන විදිය. ඉතින් මෙතන වෙනසක් වෙන්නේ අනිවාර්යෙන් කුසල් සිත්වල සෝමනස්සාගත වේදනාවයි උපේක්ෂාසාගත වේදනාවයි ඇති වෙන්නේ. ඒකෙත් ඥාන සංපයුක්ත සිත් ඇති වෙනවා, ඥාන විප්‍රයුක්ත සිත් ඇති වෙනවා. ඒ වගේම අසංකාර ඉබේම ඇතිවන පුරුදු නිසා, සසර පුරුදු නිසා කුසල් කරලා එයාලට ඉබේම කුසල් සිත් ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් සසංකාර කියලා කියන්නේ අසංකාර කියන්නේ ඉබේම සිත් කුසල් සිත් හට ගන්නවා, චේතන හට ගන්නවා. සසංකාර කියන්නේ කාගේ හරි මෙහෙවීමක් නිසා, මග පෙන්වීම නිසා ඇතිවන කුසල් සිත්. ඉතින් ඒවා 8ක් තියෙනවා. ඊට පස්සේ විපාක සිත්. ඒකත් අර කාමාවචර විපාක සිත් 8යි. ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත්, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත විප්‍රයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සංකාරික සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික. ඉතින් මේකෙත් අර වෙනස වෙන්නේ ඉතින් විපාක සිතක් කියන එක තමයි අර කුසල් සිත්වල. ඊළඟ ක්‍රියා සිත්වල. දැන් ඒ විපාක සිත් කියලා කියන්නේ කුසල් කරලා ඒකේ විපාක විදියට උප්පත්ති ඇති කරන සිත් තමයි එතනදී කිව්වේ මේ විපාක සිත් විදියට. ඊළඟට ක්‍රියා සිත් කියන්නේ රහතන් වහන්සේලාට ඇතිවන ඒ දාන ආදී පින්කම් කරනකොට ඇතිවන කාමාවචර අරමුණු, කාමාවචර ආරම්භණයන් අරමුණු කරගෙන ඇතිවන සිත් වලට. මේකේ විපාකයක් නැති නිසා ඒකට ක්‍රියා සිත් 8ක් විදියට කිව්වා. ඉතින් අර ටිකම තමයි. ඉතින් ඒක කතා කරන්න දෙයක් නැහැ. ඊළඟ රූපාවචර සිත් කීයක් තියෙනවද? රූපාවචර සිත් 15යි. රූපාවචර කුසල් සිත් 5යි, රූපාවචර විපාක සිත් 5යි, රූපාවචර ක්‍රියා සිත් 5යි. 5ක් තියෙනවා. ඊට පස්සේ රූපාවචර කුසල් සිත් 5 කිව්වේ මොනවාද? ධාන 5. එතකොට ධාන අංග මොනවාද? ධාන අංග 5යි මොනවාද? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඉතින් ධානයක් ඇති වුනහම ඇති වෙන්න පුළුවන් අංග 5යි උපරිම වශයෙන්. ඒ තමයි විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. එතකොට ප්‍රථම ධානය කියන්නේ මොකද්ද? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. ඒ සියල්ල සහිත ප්‍රථම ධානය. එතකොට අපි කියනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ධාන කුසල සිත. දෙවෙනි එකේ වෙද්දි මොකද වෙන්නේ? විතක්කේ අයින් වෙනවා. විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ධාන, දෙවන ධාන කුසල සිත. විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන කුසල සිත. තුන්වෙනි එක විතක්කත් අයින් වෙනවා, විචාරත් අයින් වෙනවා. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත තුන්වන ද්විතීය ධාන සිත. ඊළඟට හතරවෙනි එක එතනදි විතක්ක, විචාර, ප්‍රීති හතරම අයින් වෙනවා. තුනම අයින්, විතක්ක, විචාර, ප්‍රීති, සුඛ හතරම අයින් වෙනවා. ඒකාග්‍රතාවයි සුඛයයි ඒකාග්‍රතාවයි. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ හතරම අයින් වෙලා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධානය සිත. නෑ එතනදි වෙන්නේ විතර්කයයි, විචාරයයි, ප්‍රීතියයි කියන තුන තමයි අයින් වෙන්නේ. සුඛයයි ඒකාග්‍රතාව සහිත චතුත් අධ්‍යානෙ. සතරවෙනි ධානයේදී සුඛයක් තියෙන, ඒකාග්‍රතාවයක් තියෙන. අංග 3යි අයින් වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ධානයේ එතෙන්දී විතක්ක, විචාර, ප්‍රීති, සුඛ හතරම අයින් වෙලා ඒකාග්‍රතාව සහිත පංචම ධානය. උපේක්ඛා සහිත පංචම ධානය කියලා කියනවා. ඉතින් ඒකෙම විපාක තමයි විපාක සිත් 5. ඒ ධාන 5මයි. ක්‍රියාසිත කියන්නේ රහතන් වහන්සේලා ධාන උපදුවහම මේක ක්‍රියාසිතක් බවට පරිවර්තනය.
අරූපාවචර සිත් කීයද? 12යි. අරූපාවචර කුසල් සිත් 4යි. අරූපාවචර විපාක සිත් 4යි. අරූපාවචර ක්‍රියා සිත් 4යි. ඔව්. ඒ අරූපාවචර සිත් කොහොමද බෙදෙන්නේ? කුසල් සිත් 4 ආකාසඤ්ඤායතන සිත, කුසල සිත, විඥානං ඡායතන සුඛ කුසල සිත, ආකින්චඤ්ඤායතන කුසල සිත, නේව සංඥා නාසඤ්ඤායතන කුසල සිත. ඊට පස්සේ ඒකම විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. ඒ සිත්ම තමයි. ඊට පස්සේ ලෝකෝත්තර සිත්. මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. සිත් 4ක් විදියට බෙදලා දක්වන. ඉතින් මේක 20ක් විදියට දාලා තියෙන්නේ. ඒක ධාන පහෙන් බෙදලා ගත්තාම 40ක් වෙනවා කියලා. ඉතින් මාර්ග සිත් ගත්තාම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ග සිත්තේ ඊට පස්සේ ඵල සිත් 4යි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඵල සිත් 4. ඵල සිත් 4ක් යෙදෙනවා. ඉතින් ඔහොම තමයි සිත් ටික අපි බෙදලා දක්වන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට මේක පාඩම් කරගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි අපේ මේ වැඩපිළිවෙල. ඉතින් අපි අදට අදාළ කොටස සාකච්ඡා කරගෙන යමු. මහත්මිය මේ PDF එක පේනවනේ? පේනවා ස්වාමීන් වහන්සේ. හරි. එතකොට අද තියෙන්නේ අපිට තුන්වෙනි පාඩය. ඒ තමයි ප්‍රකීර්ණක සංග්‍රහය. මේක ගොඩාක් වැදගත් පාඩමක්. ඒ සිත් වලින්, ඒ චෛසික වලින් ඒවා බෙදලා දක්වන්න පුළුවන් අපිට කාරණා කිහිපයකට සංග්‍රහ කරන්න පුළුවන්. ඒ සංග්‍රහ කරලා දක්වලා තියෙනවා. ඉතින් මේක ගොඩාක් වැදගත් පාඩමක්. ඉතින් ඒක නිසා මේක ගැන ගොඩක් අවධානයෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් මේකෙන් දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ චිත්ත චෛසික විභාගය නැත්නම් සංග්‍රහය කියලා කියනකොට මේ චිත්ත චෛසිකයන් අපිට ගොඩවල් කිහිපයකට වෙන් කළා හොඳට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි වේදනා සංග්‍රහය. වේදනා වශයෙන් මේ චිත්ත චෛසිකය බෙදා දක්වන්න පුළුවන්. හේතු සංග්‍රහය අපි කියවනේ හේතු හයක් තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ, අලෝභ ද්වේෂ මෝහ කියලා. එහෙම ලෝභ වලට අයිති වෙන්නේ මොන සිද්ද? ද්වේෂයට අයිති වෙන්නේ මොන සිද්ද? ඔන්නෝම ඒ හේතු අනුව සංග්‍රහ කරන්න පුළුවන් මේ චිත්තචෛසික. කෘත්‍ය සංග්‍රහය. කෘත්‍ය කියලා කියන්නේ ඒ චිත්තචෛසිකයන්ගෙන් වැඩ කෘත්‍ය. දැන් ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, චුති කෘත්‍ය ඔහොම කියලා කියනවා. ඉතින් සම්පටිච්ඡන කෘත්‍ය, සම්තිර්ණ කෘත්‍ය, බොත්තමන කෘත්‍ය ඔහොම කී බෙදලා දක්වනවා. ඒක කෘත්‍ය සංග්‍රහය විදියටත් අපිට මේ චිත්තචෛසික බෙදලා දක්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ద్వාර සංග්‍රහය. චක්කු ద్వාරේ, සෝත ద్వාරේ, ගාන ద్వාරේ, જીවහා ద్వාරේ, කාය ద్వාරේ, මනෝ ద్వාරේ. මෙහෙම අරමුණු අපේ මනසට ඇතුළු වෙන්න පුළුවන් ద్వාර තියෙනවා 6ක්. මෙන්න මේ ద్వාර වල ඇති වෙන්න පුළුවන් සිත් මොනවද? චක්කු ద్వාරේ ඇති වෙන්නේ මොන සිත් ටිකක්ද? මේ 89 සිත් ගත්තහම මේවා චක්කු ద్వාරේ ඇති වෙන්නේ මොන සිත්ද? සෝත ద్వාරේ ඇති වෙන්නේ මොන සිත්ද? ගාන ద్వාරේ, જીවහා ద్వාරේ, කාය ద్వාරේ. එතකොට මේ මනෝ ద్వාරේ කියවන හෘද වස්තුව කියලාත් කියනවා. එතකොට මෙන්න මේ ద్వාරවල ඇති වෙන්න පුළුවන් සිත් මොනවාද? ద్వාර නැතුව ඇති වෙන්න පුළුවන් සිත් මොනවාද කියලා බෙදලා දක්වන එකක් තමයි මේ ద్వාර සංග්‍රහය කියලා කියන්නේ. ආරම්භන සංග්‍රහය. ආරම්භන කියන්නේ අරමුණු තියෙනවනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා මේ ආරම්භණයන් අනුව ඇති වෙන්න පුළුවන් සිත් බෙදලා දක්වලා තියෙනවා. වස්තු සංග්‍රහය ඒ චක්කු වස්තුව, සෝත වස්තුව, ගාන වස්තුව, જીවහා වස්තුව, කාය වස්තුව, හෘද වස්තුව. ඔන්න ඔය විදිහට වස්තු හයක් තියෙනවා. ඒ කියන්නේ ඒ දේවල් ඒ සිත් පිහිටන්න පුළුවන් ස්ථාන තමයි වස්තු කියන්නේ. ඒ අනුවත් ඇති වෙන්න පුළුවන් සිත් මොනවද කියලා අපි මේ 89ව බෙදලා දක්වනවා. ඉතින් හරිම වැදගත් පාඩමක්. ඉතින් ගොඩක් ඉගෙන ගත්තොත් ගොඩක් දේවල් හිතන්න මේ ධර්මයේ ගැන තව තවත් විපස්සනාව දියුණු වෙන්න ගොඩාක් උපකාරයක් වෙනවා. ඊළඟ මේ වේදනා සංග්‍රහය. මේ වේදනාව කියලා කියනකොට අපි දන්නවා අපේ ගොඩක් වෙලාවට අපි මේ ලෝකෙට අහු වෙන්නේ වේදනාව නිසා. ඒ වේදනාව ඇති වුණාම තමයි අර කියන්නේ පස්සපච්චය වේදනාව. මේ ඇහැට මොකක් හරි ලස්සන දෙයක් අරමුණක් ආවට පස්සේ මේක මේ ඇහි ස්පර්ශ වෙනවා. ඇස් ගෙඩිය තියෙනවා. ඒකේ ප්‍රසාදයක් තියෙනවා. ඒ කියන්නේ රූප ඇද ගන්න පුළුවන් රූපයක් මේ ඇතුලේ තියෙනවා. ඉතින් බාහිර විවිධ රූප තියෙනකොට මේ ඇහැසට මුණ ගැහෙනකොට මේව ඇවිල්ලා වදිනවා.
ඒ වැදීම නිසා අපිට කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය හේතු කරගෙන වේදනාවක් ඇති වෙනවා. වේදනාව කියන්නේ පින්වතුනි විඳීමක් ඇති වෙනවා. ඒ අරමුණේ ස්වභාවය අනුව විඳීමක් ඇති වෙනවා. දැන් හොඳ සියුම් මේවා සැපවන්ත ප්‍රියමනාප රූප ඇහැට එනකොට සැප වේදනාවක් ඇති වෙනවා. දුක් කටුක දේවල් ගොරෝසු දේවල් ඇති වෙනකොට දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දෙකටම අයිති නැතුව නිකන් මධ්‍යස්ථ ස්වභාවයේ ඒවා ඇති වෙනකොට සැප මේ උපේක්ෂා වේදනා ඇති වෙනවා. එතකොට මෙන්න මේ වේදනාව කියන එකට තමයි අපි ගොඩක් අහු වෙන්නේ. අපිට වේදනාවක් දැනෙලා නැත්නම් පින්වතුනි ඒකත් එක්ක තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. වේදනාවක් දැනුණ ගමන් තමයි ඒකත් එක්ක බැඳෙන්නේ. දැන් නිකන් හිතන්නකෝ අපි මීට කලින් මේ ලෝකේ තිබ්බෙම නැහැ අයිස්ක්‍රීම් කියන එක. හැබැයි අයිස්ක්‍රීම් කියන එකක් අපි කාලවත් නැත්නම් අපි අයිස්ක්‍රීම් කියන එකක් හොය යන්නේ හිත ඉන්නේ ගැන. අනේ මට මේක නැති වුණා කියලා දුක් වෙවි ඉන්නෙත් නැහැ. හැබැයි කවදාරි ඔන්න කවුරු හරි ගෙනල්ලා අපට අයිස්ක්‍රීම් ටිකක් දිවේ ගහනවා. අන්නේ ස්පර්ශයත් එක්ක ඇති වෙන වේදනාව. අන්න ඒක තමයි පස්සපච්චය වේදනාව. ඒ වේදනාවක් ඇති වුණ ගමන් ඔන්න ආයෙත් හිතනවා අනේ මම ආයෙත් අයිස්ක්‍රීම් ටිකක් හොයාගන්න ඕන කන්න ඕන. කොහෙට හරි යන්න ඕන අයිස්ක්‍රීම් ටිකක් හොයාගන්න ඕන. අයිස්ක්‍රීම් ටිකක් ගෙනල්ලා ෆ්‍රිජ් එකේ දාගන්න ඕන. ඕක කවුරු හරි ගණීත් දන්නේ. මේක කවුරු හරි කයිත් දන්නේ. නැත්තම් හිතනවා අනේ ඉතින් අයිස්ක්‍රීම් ටිකක් කන්න බැරුණානේ කියලා දුක් වෙනවා. පසුතැවෙනවා. මේ ඔක්කොම ආවේ මොකක් නිසාද? අන්නර වේදනාවක් වින්දනයක් දැනුන නිසා. ඒ වේදනාවක් වින්දනයක් දැනුන ගමන් පින්වතුනි අපි තණ්හාවෙන් බැඳෙනවා. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා කිව්වේ ඒකයි. තණ්හාපච්චය උපාදාන. උපාදාන කරගන්නවා. උපාදානපච්චය භව. භවයන් හදනවා, උප්පත්ති හදනවා. එතකොට මෙන්න මේ වේදනාව අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි හිතන්නේ මේ වේදනාව කියන්නේ මගේ මට අයිති දෙයක්, මගේ ආත්මයක් කියලා අරක ගත්තාම පින්වතුනි ඒක නිසා ඔන්න භවයේ සකස් වෙනවා. දැන් අපි මේක තේරුම් ගත්තොත් මේක සිත් ටිකක්, මේක චෛසික ටිකක් මේ වේදනාව කියන්නේ. ඒ වේදනාවත් අරමුණක් නිසා ඇතිවන දෙයක්, මේ ආයතනයන් නිසා ඇතිවන දෙයක්. මේකත් ඇතිලා නැති යන ධර්මතාවයක් කියලා දකින්න නැති නිසා පින්වතුනි ඒකත් එක තණ්හාවෙන් බැඳෙනවා. හැබැයි අපි මේ වේදනාව කියලා කියන්නේ මොකක්ද කියලා නිසියාකාරයෙන් බෙදලා දැක්කහම පින්වතුනි වේදනාවට අපි අහු වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි මේක බෙදලා දක්වන්නේ. එතකොට මෙන්න මේ වේදනාව කියන එක අපි ගත්තොත් සාමාන්‍ය විදියට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. තව පස් ආකාරයෙන් බෙදලා දක්වන්නත් පුළුවන්. කයට දැනෙන වේදනා, හිතට දැනෙන වේදනා විදියට බෙදලා ගත්තොත් එහෙන් පහකට බෙදන්න පුළුවන්. සැප වේදනා, දුක් වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා කියලා. සැප වේදනාව, සුඛ වේදනාව කියලා කිව්වේ මේ කයට නපුරු මේ සුඛ වේදනාව කියලා කිව්වේ මේ ඇස ආදී දේවල් වලට ප්‍රියමනාප රූප ලැබෙනකොට මේ සැප වේදනාවක් ඇති වෙනවා. කයට ආදී ස්පර්ශ වෙනකොට. ඊළඟට කටුක දේවල් මේ ශරීරයේ වදිනකොට දුක් වේදනා ඇති වෙනවා. ඒක කායිකව ඇති වෙන වේදනාවට තමයි මේ සුඛ වේදනාව, දුක් වේදනාව කියන්නේ. ඊළඟට මේ මානසිකව ඇති වෙන සතුටක්. අපි දානයක් දෙනකොට, සීලයක් ආරක්ෂා කරනකොට, කාට හරි උපකාරයක් කරනකොට ඔන්න සෝමනස්ස වේදනාවක් ඇති වෙනවා. ඒක මම කියලා ගන්න දෙයක් නන් නෙමෙයි. වේදනා සිතක් කියලා අපි මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට මේ කවුරු හරි මැරුණාම අපිට දේවල් ලැබුණ නැතුණාම දේවල් අපිව දාලා ගියාම දෝමනස්ස වේදනාවක් ඇති වෙනවා. ඒ වෙලෙත් අපි කල්පනා කරන්න මේක ආරම්භණයන් නිසා ඇතිවෙච්ච දෝමනස්ස වේදනාව. ඊළඟ උපේක්ෂා වේදනාව කියලා කියන්නේ සැපත් නොවන දුකත් නොවන නැති අවස්ථාවල ඇති වෙන දෙයක්. මේ දෝමනස්ස වේදනාව කියලා කියන්නේ මේ සැප වේදනාවක් නැති, දුක් වේදනාවක් නැති හැම අවස්ථාවකම පිටුතුනේ ඇති වෙන්නේ උපේක්ෂා වේදනාව. ඕකට කියනවා මේ අභිධර්මයේ මටුවවල මේ දෝමනස්ස වේදනාව තේරුම් ගන්න උදාහරණයක්. මිගපද ව්‍යංජන න්‍යාය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න පර්වතයක් තියෙනවා. දැන් වැද්දෙක් යනවා මේ මුවෙක් පස්සේ දුවගෙන යනවා. ඒ දුවගෙන යනකොට පර්වතයක් ළඟදී බලනකොට මේ පර්වතයේ ළඟට එනකම්ම මුවාගේ සලකුණු තියෙනවා. හැබැයි හොයලා බලනකොට පර්වතයෙන් එහා පැත්තේ මුවාගේ සලකුණු තියෙනවා.
හැබැයි මේ වැද්ද තේරුම් ගන්නවා මේ පර්වතයේ ඉස්සරහත් මුවාගේ සලකුණු තියෙනවා. පර්වතයෙන් පස්සෙත් මුවාගේ සලකුණු තියෙනවා. හැබැයි මේ පර්වතයේ මුවාගේ සලකුණු නැහැ. හැබැයි මේ න්‍යායක් විදියට මෙයා තේරුම් ගන්නව වැද්දා මේක ඉස්සරහත් තිබ්බනම් පස්සෙත් තිබ්බනම් අනිවාර්යෙන් මේ පර්වතයේ උඩින් තමයි මෙයා ගමන් කරලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන සැප වේදනාවක් දුක් වේදනාවක් නැති තැන තමයි උපේක්ෂා වේදනාව කියලා ඕක තෝරන්නේ හොමයි අභිධර්මයේ තුල. ඉතින් ඒක නිසා මේ අපි මේ වේදනාව දැනගන්න පුරුදු කරගන්න. සැප වේදනාවක් කෙනකොට මේක සැප වේදනාවක් කියලා. දුක් වේදනාවක් කෙනකොට දුක් වේදනාවක්. සෝමනස්ස වේදනාවක් කෙනකොට සෝමනස්ස වේදනාවක්. දෝමනස්ස වේදනාවක් කෙනකොට දෝමනස්ස වේදනාවක්. උපේක්ෂා වේදනාවක් ඇති වෙනකොට උපේක්ෂා වේදනාවක් කියලා මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට මෙන්න මේ වේදනාවන් 6කට බෙදෙනවා. එතකොට මේ සිද්ධාත්තහම අපි කියවනේ අකුසල සිත්වල සෝමනස්ස වේදනාවක් ආව, උපේක්ෂා වේදනාවක් ආව, දෝමනස්ස වේදනාවක් ආව. මෙන්න මේ විදිහට ගත්තොත් මේ සිත් 89 තියෙන දැන් අපි සාමාන්‍යයෙන් මේක දුක්ඛ සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා. කොහොම විදිහට බෙදලා බලන්න පුළුවන්. එතකොට මේ සුඛ වේදනා සිත් එකක් ඇති වුණා. ඒ මොකද්ද? අහේතුක සිත්වල තියෙනවා සුඛ සහගත කාය විඥානෙ. ඒ කුසල් විපාක විදිහට සුඛ සහගත කාය විඥාන. එතකොට මේ සිත් 89ෙම තියෙන සුඛ සහගත වේදනා එකයි. කායික සුඛයක් ඇති වෙන වේදනා එකයි. ඒ තමයි සුඛ සහගත කාය විඥානෙ. දුක්ඛ වේදනා සිත් එකයි. ඒ මොකද්ද? ඒ තමයි අහේතුක සිත්වල තියෙනවා දුක්ඛ සහගත කාය විඥානය කියලා එකක්. අන්න එතනත් ඒ සිත තියෙනවා. ඊළඟ සෝමනස්ස වේදනා සිත් තියෙනවා 62ක්. අන්න වැඩිපුරම ප්‍රමාණයක් තියෙන සෝමනස්ස වේදනාවක්. දැන් මේ වේදනාව කුසල්වත් අකුසල් විදිහට ගන්න එපා. මේක වේදනාවක් විතරයි. තේරුණාද? මේවා ගොඩක් කට්ටිය පටලව ගන්නවා. මේක වේදනාවක් විතරයි. මේක කුසාසිතෙත් ඇති වෙන්න පුළුවන්. මේ සෝමනස්සය කියන එක උපේක්ෂාව කියන එක කුසාසිතෙත් ඇති වෙන්න පුළුවන්. අකුසාසිතෙත් ඇති වෙන්න පුළුවන්. ඒතකොට මේක කුසල්වත් අකුසල්වත් විදියට ගන්නෙ නෑ. මේක වේදනාවක් විතරයි. ඒතකොට මේ සෝමනස්ස වේදනා ඇති වෙන්න පුළුවන් සිත් 62ක් තියෙනවා. ඔකට පස්සේ හොඳට බලා ගන්න මේවා කටපාඩම් කරන්න කියලා මම කියන්නේ. නමුත් මේ සිත්වල ඇති වෙන වේදනාව මේක කළා දකින්න ඕන අපි පංචස්කන්ධය හඳුනගන්න. ඒකයි මේවා පෙන්වලා දෙන්නේ. ඊළඟ ලෝභ සිත්වල තියෙනවා සෝමනස්සාගත සිත් 4යි. එයි ලෝභ සිත් 8 සෝමනස්සාගත දිට්ඨි සම්පයුත්ත විපයුත්ත කියලා සිත් 4ක් යෙදෙනවා. අහේතුක කුසල විපාක සෝමනස්සාගත සම්තින්න. අහේතුක සිත් 18 තියෙනවා කුසල විපාක සෝමනස්සාගත සම්තිර්ණ එක. ඒ සම්තිර්ණ සිත් දෙකක් තිබ්බනේ. ඒක එකක් තිබ්බ සෝමනස්සාගත. ඊළඟට හසිතුප්පාදේ අහේතුක සිත්වල තිබ්බනේ සෝමනස්සාගත හසිතුප්පාදේ කියලා. එතකොට එතන තියෙන්නේ සෝමනස්ස වේදනාවක්. ඊළඟට තියෙනවා කාමාවචර සෝමනස්සාගත සිත් 12යි. කාමාවචර සෝබන සිත්වල තියෙනවානේ කුසාසිත සෝමනස්සාගත කුසාසිත 4යි, විපාක සිත් 4යි, ක්‍රියාසිත 4යි. ඒක තමයි මේ 12ක් විදියට තියෙන්නේ. ඊළඟට ප්‍රථම ධානය සිත් 11යි. කියන්නේ මොනවද? ප්‍රථම ධානය සිත් මේක මේ ගණන් කරලා තියෙන අර ලෝකෝත්තර සිතුත් එක්ක. අපි ගත්තොත් එහෙම ප්‍රථම ධානය සිත් තියෙනවනේ දැන් රූපාවචර සිත් ගත්තාම රූපාවචර සිත්වල ගත්තාම විතක් විචාර පීති සුඛ ඒකග්ගතා සහිත සිත් කීකිය ගණන් ගන්නවනේ. එතකොට මේ රූපාවචර සිත් බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා කියලා. එතකොට මේ ප්‍රථම ධානය සිත් 3ක් එතන තියෙනවා. කුසල විපාක ක්‍රියා කියලා ප්‍රථම ධානය සිත් 3යි. ඔන්න මේ 11න් එකක් තමයි ඕක තමයි 3යි. ඊළඟට ලෝකෝත්තර සිත්වල 8යි ගත්ත මේ ලෝකෝත්තර සිත් 8ක් තියෙනවනේ. ඒක ප්‍රථම ධානය වශයෙන් 8ක් වෙනවනේ. එතකොට අන්න ඔය 8යි 3යි තමයි මෙතන 11ක් කියලා ගන්න. ඔන්න ලියා ගන්නව කට්ටියට ඕන. මෙතන ප්‍රථම ධානය සිත් 11යි කියලා කියන්නේ මොකද්ද? රූපාවචර කුසල විපාක ක්‍රියා කියලා ප්‍රථම ධානය සිත් 3යි. ලෝකෝත්තර සිත් 8 බෙදෙනවා ප්‍රථම ධානය විදියට. එතකොට මේ 3යි 8යි 11ක් වෙනවා. ඊළඟ දෙවෙනි ධානය සිත් 11 කියන්නේත් ඒකයි. ඒවත් සෝමනස්සාගතයි. දෙවෙනි ධානය සිතෙත් ඒ විදියට සෝමනස්සාගත
විදියට ගන්න. මොකද මේක සුඛේ තියෙන නිසයි මේ සෝමනස්සයක් විදියට ගන්න. ඒකත් අර විදියටම කුසල විපාක ක්‍රියා කියලා දෙවෙනි ධ්‍යාන 3යි. ලෝකෝත්තර සිත් 8 ගත්තාම දෙවෙනි ධ්‍යාන විදියට සිත් 11යි. තති ධ්‍යාන සිත් වලත් 11ක් විදියට ගන්නවා. මොකද සුඛේ තාම තියෙන නිසා ඒක සෝමනස් සහගතයි. එතකොට ඒකට අපි ගන්නවා මොකද්ද? කුසල විපාක ක්‍රියා කියලා තුන්වෙනි ධ්‍යාන 3යි. ඊළඟ ලෝකෝත්තර සිත් 8 තුන්වෙනි ධ්‍යාන විදියට ගත්තාම 11යි. චතුත්ථ ධ්‍යාන සිත් ගත්තාම අර විදියට කුසල විපාක ක්‍රියා කියලා 3යි. ලෝකෝත්තර සිත් 8 ගත්තාම 11යි. ඔන්න ඔය විදියට පින්වතුනි සෝමනස් සහගත වේදන ඇති වෙන්න පුළුවන් සිත් 62ක් තියෙනවා. ඉතින් මේ සිත් ඇති වෙනකොට මේ වේදනාව වහුල ගන්න පුරුදු කරගන්න. මේක වේදනාවක් කියලා දකින්න. එහෙම නැතුව මේක මම මගේ කියලා ගන්න දෙයක් නෙමෙයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ දෝමනස්ස වේදනාව. දෝමනස්ස වේදනාව සිත් දෙකයි අපි දන්නවා. ඒ තමයි අකුසල සිත් වල දෙන දෝමනස්සාගත පටික සම්පයුක්ත අසංකාර සසංකාර සිත් දෙක. දෝමනස්සාගත සිත් දෙකයි අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඒ තමයි අකුසල වල තියෙන දෝමනස්ස සිත් දෙක. ඊළඟ උපේක්ෂාසාගත සිත් 55යි. උපේක්ෂාසාගත ඇති වෙන්න පුළුවන් සිත් 55. ඒ තමයි ලෝභ මූල උපේක්ෂාසාගත සිත් 4යි. එයි ලෝභ සිත් වල තිබ්බනේ උපේක්ෂාසාගත සිත් 4. ditthi sampayutta ditthi vipayutta කියලා. ඊළඟ මෝහ සිත් දෙකයි. අපි දන්නවා මෝහ සිත් වල අනිවාර්යයෙන්ම උපේක්ෂාවයි යෙදෙන්නේ. උපේක්ෂා වේදනාව. ඊළඟ අහේතුක සිත්ටි උපේක්ෂාසාගත සිත් 14ක් තියෙනවා. ඒ 14ක් එන්නේ කොහොමද? ඒ තමයි අකුසල් වශයෙන් ගත්තොත් එහෙම උපේක්ෂාසගත චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණය ගන්නේ සම්පටිච්ඡන සම්තිර්ණ. එතකොට චක්කු, සෝත, ගාන, જીවහා සම්පටිච්ඡන සම්තිර්ණ. එතන 6යි. අකුසල අහේතුක සිත්වල අකුසල විපාක 6යි. මේ උපේක්ෂාසගත සිත්වල කුසල ගත්තාම චක්කු, සෝත, ගාන, જીවහා, කාය ගන්නේ සම්පටිච්ඡන එකයි සම්තිතනත් 6ක් තියෙනවා. ඒතර 12යි. ඊට පස්සේ ක්‍රියාසිත වල ගත්තොත් අහේතුක සිත් වල ක්‍රියාසිතේ දෙකක් තියෙන උපේක්ෂාසගත සිත් මොනවාද? උපේක්ෂාසගත පංචද්වාර වර්ජන සිත, උපේක්ෂාසගත මනෝද්වාර වර්ජන සිත කියලා. ඒ සිත් ඔක්කොම උපේක්ෂාසගතයි. එතකොට 14ක් එනවා. 12යි 2යි 14යි. ඊළඟට කාම සෝබන උපේක්ෂාසගත සිත් 12යි. එයි කාම සෝබන සිත් වලත් කුසල විපාක ක්‍රියා කියලා උපේක්ෂාසගත සිත් 4 වගේ 4 3 ගත්තොත් 12ක් වෙනවා. ඊළඟ රූපාවචර සිත් 3යි. ඒ රූපාවචර සිත් 3යි කියලා කියන්නේ අර පංචම ධානයේ. මෙතන මේ පංචම ධාන 3. කුසල විපාක ක්‍රියා කියලා තියෙනවනේ රූපාවචර පංචම ධානයේ. මෙතන මේ රූපාවචර 3යි කියලා දාලා තියෙන්නේ උපේක්ෂාසගත සිත් කියන්නේ පංචම ධානයේ. එතකොට එතන 3යි. අරූපාවචර අනිවාර්යයෙන්ම අරූපාවචර සිත් ඔක්කොම පින්වතුනි පංචම ධානය කියලායි ගණන් ගන්න අපි. උපේක්ෂාසගතයි. මතක තියාගන්න අරූපාවචර මේ රූපාවචර සිත්වල පංචම ධානය කියන්නේ උපේක්ෂාසගත වේදනාවෙන් යුතු සිත් ටික. පංචම ධානය. ඊට පස්සේ මොකද එතන තිබ්බේ උපේක්ෂාව ඒකාග්‍රතාවයයි. ඊළඟට මේ අරූපාවචර ධාන කියන ඒවා සුඛ සෝමනස්සහගත වෙන්නේ අනිවාර්යයෙන්ම උපේක්ෂාසගතයි. ඒ අරූපාවචර සිත් ටික අපි ගණන් ගන්නේ අර පංචම ධානයට සමානයි කියලා. ඒතකොට මේ අරූපාවචර සිත් 12ත් උපේක්ෂාසගතයි. ඊළඟ ලෝකෝත්තර සිත් 8යි. ලෝකෝත්තර සිත් 8යි කියලා මෙතන තියෙන්නේ උපේක්ෂා. ඒ කියන්නේ පංචම ධානයෙන් යුතු ලෝකෝත්තර සිත් 8 තමයි මෙතනදී ගණන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒවා ඒ විදිහට ගණන් ගන්න. ඉතින් තවදුරටත් ඔය රේණුකාණ ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙනවා හේතු මේ ওই වේදනා සංග්‍රහය ඒ ටික තව ටිකක් කියවලා බලන්න. ඉතින් ওই ටික තමයි අපි සෝමනස්සාගත ඒ කියන්නේ වේදනා වශයෙන් බෙදලා දක්වන්නේ. ඊට පස්සේ තියෙනවා හේතු සංග්‍රහය. මම කතා කරන්නේ හේතු කියලා කිව්වේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි නැත්නම් අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට මෙන්න මේ සිත් ඇති වෙන්නේ අපි නෙමෙයි. අකුසල් වෙන්නේ අපි අතින් නෙමෙයි. ඒ අකුසල් හරි කුසල් හරි වෙන්නේ මම කරා නෙමෙයි. දැන් අපි කියන අපි කුසල් කරානේ මගේ කුසල්නේ. එහෙම ගන්න ඕනේ නැහැ. මොකද මේක හේතුවන් නිසා ඇති වෙච්ච දෙයක්.
අපි අතින් අකුසලයක් වුණත් පසුතැවෙන්න ඕනේ. ඒක උනේ හේතු ටිකක් නිසා. තේරුණාද? ඒ හේතු වලින් අකුසල් වෙන නිසා තමයි අපට පුළුවන් වෙන්නේ මේ හේතු ටික අයින් කරලා ඒව කුසල් බවට පරිවර්තනය කරන්න. කුසල් කියන එකත් ඇතුනේ මම නිසා නෙමේ. ඒකත් හේතු ටික නිසා ඇතුනේ. ඒවා කිසිවත් මගේ කියලා ගන්න දෙයක් නෙයි. ඔන්න ওই ටික තමයි අපි මේ තේරුම් ගන්න මේ මම කියන එක නැති කරගන්න තමයි මේවා අපි දකින්නේ. ඒ වගේම මේක අනිත්‍යයි දුකයි කියලා දකින්න තමයි මේ අපි මේව බෙදලා බලන්නේ. එතකොට මෙන්න මේ හේතු කියන්නේ 6යි. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ නැත්තම් අලෝභ, අද්වේෂ, අමෝහ කියන දේවල් යෙදෙනවට තමයි අපි කියන්නේ හේතු සහිත සිත් කියලා. එතකොට අහේතුක සිත් 18යි 18ක් විදිහට යෙදෙනවා. සහේතුක සිත් කියනවා 71ක්. 71ක් තියෙනවා. එතකොට දැන් මම අර ඉස්සෙල්ලා කිව්වනේ අකුසල් සිත් 12යි. එතකොට කුසල් වශයෙන්ම නැත්තම් ලෝකෝත්තර වශයෙන් ඔක්කොම ගත්තොත් එහෙම 72ක් විදිහට ගණන් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සිත් ගත්තොත් එහෙම 89 අහේතුක සිත් 18. මේ අහේතුක කියලා කිව්වේ මේ ලෝභේවත්, ද්වේෂේවත්, මෝහේවත්, අලෝභේවත්, අද්වේෂේවත්, අමෝහේවත් යෙදෙන්නේ නැති නිසායි අහේතුකයි කිව්වේ. එතකොට මේ 89න් අහේතුක සිත් 18 අයින් කරාම සහේතුක සිත් තියෙනවා 71ක්. හේතු සහිතව ඇති වෙන්න පුළුවන් සිත් 71ක්. ඒකේ අකුසල සිත්වල ඒක යන්න. මේ අකුසල සිත් ගත්තාම දැන් අපි කියවනේ හේතු එකක් යෙදෙන්නත් පුළුවන්, හේතු දෙකක් යෙදෙන්නත් පුළුවන්, හේතු තුනක් යෙදෙන්නත් පුළුවන්. දැන් අකුසල් වල යෙදෙනවා නම් අකුසල් වලට හේතු තුන තමයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. කුසල් වලට හේතු තමයි අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. එතකොට මෙන්න මේ අකුසල් සිත් ගත්තාම ඒ අකුසල් සිත් වල හේතු තුනක් යෙදෙන්නේ නැහැ. හේතු යෙදෙනවා නම් එක හේතුවක් තනියම යෙදෙන්නත් පුළුවන්, නැත්නම් හේතු දෙක යෙදෙන්නත් පුළුවන්. දැන් හේතු තුනක් තියෙනවනේ. හේතු තුනෙන් එකක් විතරක් තනියම යෙදෙන්නත් පුළුවන්, නැත්නම් හේතු දෙකක් එක සිතක යෙදෙන්නත් පුළුවන්. එතකොට ඒක හේතුක සිත් තියෙන්නත් පුළුවන්, ද්වි හේතුක සිත් තියෙන්නත් පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම ලෝභ සිත් 8ක් තියෙනවනේ. ලෝභ සිතක් ඇති වෙනවා නම් පින්වතුනි මේ ලෝභය කියන හේතුවත් යෙදෙනවා, මෝහය කියන හේතුවත් යෙදෙනවා. අපි ඇලෙන්නෙම පින්වතුනි අරමුණේ මුලා වෙලා නිසාමයි. මෝහේ නැත්තම් ඇලෙන්නේ නැහැ පින්වතුනි. තේරුණාද? අන්න එතකොට මේ මෝහයක් එක්ක තමයි ඇලුනේ. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි කොහේ හරි ඇලුනා කියන්නේ අපි මෝඩයා වුණා කියන එක. අපි තේක ඇලුනා කියන්නේ, ගැටුණා කියන්නේ මෝඩයා වෙලා තමයි. මෝඩකමට තමයි ඒක උනේ. ඒ අරමුණේ යථා ස්වභාවය දැක්කේ නැහැ, නාම රූප විදියට දැක්කේ නැහැ, ස්කන්ධ විදියට දැක්කේ නැහැ. මේ කුණප කොටාස විදියට දැක්කේ නැති නිසා ඇලුනා. අන්න ඒ නිසා මේ ලෝභයත් ලෝභ සිත් 8 ගත්තාම ඒකට හේතු වෙන්නේ ලෝභයයි මෝහයයි කියන දෙක හේතු වෙනවා. ද්වේෂ සිත් ගත්තොත් එහෙම ද්වේෂය කියන හේතුවයි මෝහය කියන හේතුවත් එතන තියෙනවා. ඇලෙන්නෙත් මෝඩකම නිසා, ගැටෙන්නෙත් මෝඩකම නිසා. ඊළඟ මෝහ සිත් ගත්තාම එතන ලෝභයවත් ද්වේෂයවත් යෙදෙන්නේ මෝහය කියන තනි හේතුව විතරක් යෙදෙනවා. අන්න එතකොට අපිට ඕක තේරුම් ගන්න පුළුවන්. එතකොට ලෝභ සිත්වල යෙදෙනවා නම් හේතු දෙකයි, ද්වි හේතුකයි. ද්වේෂ සිත් ගත්තොත් එහෙම ද්වි හේතුකයි. ලෝභයට හේතුනේ ලෝභයයි මෝහයයි. ද්වේෂයට හේතුනේ ද්වේෂයයි මෝහයයි. මෝහ සිත් දෙකට හේතුනේ එකම හේතුවයි, ඒ තමයි මෝහය විතරයි. ඊළඟ කුසල් සිත් ගත්තාම ඒක හේතුක යෙදෙන්නත් පුළුවන්, ද්වි හේතුක යෙදෙන්නත් පුළුවන්, ත්‍රි හේතුක යෙදෙන්නත් පුළුවන් හේතු. ඒක හේතුක දැන් කුසල් සිත් ගත්තාම මේකේ ද්වි හේතුකයි, ත්‍රි හේතුකයි විදිහට යෙදෙන්න පුළුවන් කියන එකයි මෙතන ගන්න ඕනේ ඇත්තටම. ඊළඟට ඒක හේතුක සිත් දෙකයි. ඒ තමයි මෝහ සිත් දෙක. දැන් මෙතන ද්වි හේතුකයි කිව්වේ කුසල් සිත්වල මොනවාද? ඒ තමයි අලෝභයයි අද්වේෂයයි කියන දෙකම යෙදෙනවා. ඒක හේතුක සිත මෙතන යෙදෙනවා නෙමෙයි ඇත්තටම. මෙතන වැරදීමක්. එතකොට මෙන්න මේ දී හේතුකයි කියලා කිව්වහම කොහොමද දෙන්නේ? දී හේතුකයි කියලා කිව්වේ අපි දන්නවනේ කුසල් සිත්වල ගත්තාම ඥාන විප්‍රයුක්ත සිත් ඇති වෙනවා කියලා.
ඒ ඥාන විප්‍රයුක්ත සිත්වල අනිවාර්යෙන් කුසාසිතක යෙදෙනවා නම් කුසාසිත ඇති වෙනවා නම් අලෝභසිතයි අමෝහසිතයි ඇති වෙනවා. දැන් අපි දානයක් දෙන්න යද්දී පොඩි ළමයෙක් පවා මොකක් හරි දෙනකොට එතන අලෝභයයි, ලෝභය අයින් වෙන්න ඕන. අද්වේෂයයි, මෛත්‍රිය ආදී ඇති වෙන්න ඕන. හැබැයි නුවණ ඇති වෙන්නේ නැහැ. එතකොට හේතු දෙකයි යෙදුනේ. හේතු දෙකක් විතරක් යෙදුන නිසා ඒකට අපි කියනවා ද්වි හේතුක සිතක්. ඊළඟට අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි කියන තුනම යෙදුනහම අපි ඒකට කියනවා ත්‍රි හේතුකයි කියලා. ඒක තමයි ඥාන සම්පයුක්ත සිත්. ද්වි හේතුකයි කියන්නේ ඥාන විප්‍රයුක්ත සිත්. ත්‍රි හේතුකයි කියන්නේ ඥාන සම්පයුක්ත සිත්. එතකොට ද්වි හේතුක කුසාසිත කියනකොට අනිවාර්යයෙන්ම අලෝභය, අද්වේෂය කියන දෙක විතරයි ඉදලා තියෙන්නේ. ත්‍රි හේතුකයි කියනකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුනම එතන යෙදෙනවා. ඔන්න ඔකයි උතන තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒක හේතුක සිත් අපි දන්නවා මෝහ සිත් දෙක විතරයි. එක් හේතුවක් විතරක් යෙදෙන සිත් ගත්තොත් අකුසල සිත් වල විතරයි යෙදෙන්නේ. ඒ තමයි මෝහ සිත් දෙකේ. මෝහ සිත් දෙකේ. ඊළඟට ද්වි හේතුක සිත් ගත්තාම මේක කුසල සිත් වලත් අකුසල සිත් වලත් ද්වි හේතුක යෙදෙන්නත් පුළුවන්. ඒ තමයි අකුසල සිත් 10. ඇයි ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි හේතු දෙක යෙදෙනවා. හැබැයි මෝහ සිත් දෙකේ යෙදෙන්නේ නැහැ. එතකොට අකුසල සිත් 12න් මෝහ සිත් 2 අයින් කරාම අන්නේ සිත් ඔක්කොම 10ම ද්වි හේතුක සිතයි. එතකොට ද්වි හේතුක සිත් ගත්තොත් අකුසල් පැත්තෙන් සිත් 10ක් තියෙනවා. කුසල් පැත්තෙන් ඥාන සම්පයුක්ත කාමාවචර සෝබන සිත් 12යි. ඇයි සෝමනස් සහගත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සිත් තියෙනවා 4ක්. කුසල් වශයෙන් 4යි, විපාක වශයෙන් 4යි, ක්‍රියා වශයෙන් 4යි. ඔය කාමාවචර සෝබන සිත්වල තමයි ද්වේ හේතුක හරි ත්‍රි හේතුක වල හැටෙන්නේ කුසල් සිත්. හැබැයි පින්වතුනි රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර මේවල ද්වි හේතුක සිතක් කියලා ඇති වෙන්නේ අනිවාර්යෙන් ත්‍රි හේතුකමයි. ධානයක් උපදවන්න බෑ ප්‍රඥාව නැතුව. රූපාවචර ධානයක්වත් අරූපාවචර ධානයක්වත් ලෝකෝත්තර සිතක්වත් ඇති කරගන්න බෑ ත්‍රි හේතුක නැතුව. හේතු තුනම ඕන. අන්න ඒකයි ත්‍රි හේතුක උත්පත්තියක් නැති කෙනාට ධාන මාර්ගඵල ලබන්න බෑ කියන්නේ ඒකයි. කුසල සිත් ඇති කරගන්න පුළුවන්. තේරුණා? ඉතින් ඒක නිසා ඊළඟ ඥාන විප්‍රයුක්ත කාමාවචර සිත්වල තමයි ද්වි හේතුක හේතු වෙනවා නම් ඇති වෙන්නේ. ඒ තමයි ඥාන විප්‍රයුක්ත සිත්වල. ඒ සිත් 12යි. එතකොට අකුසල සිත්වල ද්වි හේතුක 10යි. කුසල සිත්වල ඥාන විප්‍රයුක්ත සිත්වල ඇති වෙන්නේ මොනවාද? අලෝභයයි, අද්වේෂයයි කියන හේතු දෙක. එතකොට සිත් 22ක ද්වි හේතුක සිත් ඇති වෙනවා. ඊළඟ ත්‍රි හේතුක සිත් තියෙනවා 47ක්. ත්‍රි හේතුකයි කිව්වේ මොකද්ද? අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි කියන තුනම ත්‍රි හේතුක සිත්. ඒවා මොනවාද? කාමාවචර සෝබන සිත්වල ඥාන සම්පයුක්ත සිත් ඔක්කොම හේතු තුනම යෙදෙනවා. ඇයි සෝමනස් සහගතයි, උපේක්ෂා සහගත සිත් තියෙනවා. කුසල සිත් වශයෙන් ඥාන සම්පයුක්ත සිත් 4යි, විපාක 4යි, ක්‍රියා 4යි. ඒක තමයි මේ 12ක් විදිහට තියෙන්නේ. ඊළඟ මහත්ගත සිත් 27යි. මහත්ගත කිව්වේ මොනවාද? රූපාවචර, අරූපාවචර සිත්. මං කියන්නේ රූපාවචර, අරූපාවචර සිත් ඔක්කොම ඥාන සම්පයුක්තයි. ඒ වගේම ත්‍රි හේතුකයි. ඉතින් එතන තියෙන රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි. ඒ ඔක්කොම එතකොට 27යි. ඒක තමයි මහත්ගත සිත්. ඒ ඔක්කොම ඥාන සම්පයුක්තයි, ත්‍රි හේතුකයි. අලෝභය, අද්වේෂය, අමෝහය කියන තුනම යෙදෙනවා. ඊළඟ ලෝකෝත්තර සිත් ගත්තාම 8යි. ලෝකෝත්තර සිත් වල අනිවාර්යෙන් මිතින් ප්‍රඥාවේ දෙන්නේ නැත්තම් ලෝකෝත්තර සිතක් හදන්න බෑ. ඉතින් ඒක නිසා ලෝකෝත්තර සිත් 8ත් ත්‍රි හේතුකයි, ඥාන සම්පයුක්තයි. ඉතින් ඔන්න ඕක තමයි උතනදී අපි තේරුම් ගන්න ඕන මේකේ හදාගන්න මේ කුසල සිත් වල ඒක හේතුක කියලා එකක් දෙන්නේ. අකුසල සිත් වල තමයි ඒක හේතුකය දෙන්නේ. අකුසල සිත් වල ත්‍රි හේතුකය දෙන්නේ. ඒක හේතුකයි, ද්වි හේතුක සිත් ඇති වෙන්නේ. කුසල සිත් වල ද්වි හේතුකයි, ත්‍රි හේතුක සිතුයි ඇති වෙනවා. ඉතින් ඒක හේතුක සිත් 2යි, ද්වි හේතුක සිත් 22යි, ත්‍රි හේතුක සිත් 47යි. ඉතින් මේවා මේ ඉගෙන ගන්න නිකන් කටපාඩම් කරන්න නෙමෙයි. මේ වලින් අපිට හේතුඵල තේරුම් ගන්න පුළුවන්. ඒවා බෙදලා දක්වන්න පුළුවන්. ඒ තුලින් කෙලෙස් නැති කරගන්න, ආත්ම සංඥාව දුරු කරගන්න, අනිත්‍ය සංඥාව හොඳට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් පින්වතුනි මේ තුලින් ලැබෙනවා. ඒකයි බුදුන් වහන්සේ මේවා අපිට විග්‍රහ කළා
දක්වලා තියෙනවා. ඉතින් හොඳයි එහෙනම් කාට හරි මේ කියලා දුන්න පාඩමේ ගැටලුවක් තියෙනවා නම් ඕන දෙයක් විමසන්න පුළුවන්. දැන් 9:34යි. අපි වෙලාව දෙන්නම් කාට හරි ගැටලු තියෙනවා නම් හොඳට කල්පනා කරලා මේ වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳයි මයික් ඔන් කරලා තියෙන්නේ කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි හාමුදුරනේ වේදනා සංග්‍රහය කියන එක යෙදෙනකොට දුක්ඛ වේදනා සුඛ වේදනා සෝමනස්ස වේදනා දෝමනස්ස වේදනා කියලා සඳහන් කරා. ඊට පස්සේ උපේක්ඛා වේදනාව සඳහන් කරා. එතනම තියනා නේද අදුක්ඛම සුඛ වේදනා කියලා. ඒක උපේක්ඛා වේදනාවමද නැත්නම් වෙනත් එකක්ද? උපේක්ෂා වේදනාව විදිහටම ගත්තා නම් හරි. අදුක්ඛම සුඛ වේදනාව කියන්නේ. හරි හාමුදුරනේ. තව කාටද ගැටලු තියෙන්නේ? ටිකක් විමසන්න උත්සාහ කරන්න, ප්‍රශ්න අහන්න. එතකොට තව දැනගන්න පුළුවන් මේව ගැන. කාටවත් ගැටලු නැද්ද? හොඳයි. එහෙනම් කාටවත් ගැටලු නැහැ වගේ. ඉතින් අපි ඊට පස්සේ තියෙන අපේ කෘත්‍ය සංග්‍රහය. ඒ පාඩමත් ගොඩක් වැදගත් පාඩමක්. ප්‍රතිසන්දි ආදී ගන්න මොන සිත් වලින්ද කියන කාරණාව ඒ පාඩමින් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැන් මේ උගන්වගෙන යන කොටස් වල ඉතින් මූලික වැදගත් කාරණා තමයි අපි කියලා දෙන්නේ. ඉතින් තව දුරටත් ඒ පොත් අධ්‍යයනය කරන්න පුළුවන්. මම කියලා තියෙනවා රේණුකාණී ස්වාමීන්වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොත ආදී ඇසුරු කරන්න කියලා. ඉතින් ඒ පොත්වල තියෙන කොටසුත් කියවන්න. තව අභිධර්ම චන්ද්‍රිකා වගේ පොත් කියවත් කමන්නේ. ඉතින් අර ගොඩාක් වැඩි කරගන්න ඕනේ. මේ කියන කොටස් ටික හරියට පාඩම් කරලා විමසන්න පුළුවන් නම් ගොඩක් හොඳ අවබෝධයක් ධර්මයේ ගැන හොඳ ඥානයක්. ඒතකොට භාවනා කරනකොට දැන් අපි මේවා දැනගත්තාම හොඳට ඒවා අහු වෙනවා. ඒවා හොඳට වෙන් කරලා දකින්න පුළුවන් වෙනවා නාම රූප ධර්ම. ඉතින් ඒක අපේ අර මෝහය ගොඩක් නැති වෙන්න හේතුවක් වෙනවා. අනිත් එක මේ අපි මෙහෙම ධර්මාධ්‍යයනයක් කරන්න අපේ ওই අකුසල් සිතුවිලි එන එක නැති වෙලා යනවා. ඉතින් අර මොකක් හරි මනසට දෙයක් තියෙනවනේ. ධර්මයෙන් විමසන්නේ. අපි කවදා හරි නිවන් දකින්න උත්සාහ කරන පිරිසක් විදිහට අපි මේ ජීවිතේ කරන පුහුණුව ඊළඟ ජීවිතවලත් ඒ කියන්නේ අපිට මේ ජීවිතේ මේක කරගන්න බැරි වුණත් නිවන් දකින කම්ම උපකාර වන ධර්මතාවයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුන් වහන්සේ දේශනා කරපු විශිෂ්ටම ධර්මයේ තමයි අභිධර්මයේ කියන්නේ. ඉතින් මේ වගේ ධර්මයක් අපි අධ්‍යයනය කරනවා කියන්නේ ගොඩාක් වටින දෙයක් වෙනවා. ඉතින් ඒක නිසා අද දවසේදී අපි මේ කරාවු සියලු ධර්ම අධ්‍යයන කටයුතු අපි සෑම දිනකටම නිවන් පිණසම හේතු වේවා. මේ සඳහා උපකාර කරන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. අවීචේ පටන් භවග්‍රේ දක්වා ඇති සියලු ලෝක සත්වයෝ මේ පින් අනුමෝදන් වී සපවත් වේවා. නිවනින්ම සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ දිනකට මෙහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරන්ට.